මුළු මහිමයත් ගෞරවයත් වේවා. අද සුද සබත් දවසේ අපිට ඔබ සමග එක්ව ඔබගේ මුහුණ බලන්න දෙවියන් වහන්සේ දුන්නා වූ අධික කරුණාව නිසා. සෙනෙහවත් දෙන්නේ අපි මම කාර්යාලයට සියලු මහිමයත් ගෞරවයත් දෙමින් මෙයන්ට වූ සුද සබත් දවසේ උන්වහන්සේගේ ජීවමාන වචනයට ඇතුල් වෙනවා. සෙනෙහවත් උන්වහන්සේ අද දවසේ මට දුන්නා වූ උන්වහන්සේගේ වචනේ තේමාව තමයි තවත් මානව. තවත් මානව. අපි සුද්ධ කියවිල්ලේ ගලාපි පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයෙන් බලන්න යනවා. මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසියේ ඇනගසනු ලැබ සිටිමි. එසේ වී නමුත් මම ජීවත් වෙමි. නමුත් තවත් මානව ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ජීවත් වෙනසේ. තවද මා දැන් මාංශයේ ජීවත් වන ජීවිතය මට ප්‍රේම කළා වූ මා උදෙසා තමන්ව පාවා දුන්නා. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වෙමි. ආමෙන්. අපි දේව වචන උසා යාඥා කරමු. ස්වාමීනද පොළොමෙල බලයත් ආව ජීවමාන තාත්තේ අපි ඔබගේ අභිමුඛයට ආවා. අපි ඔබට දසදහස් වරක් සුදී කියනවා මේ අභිමුඛය ඔබ අප වෙනුවෙන් තබා දෙන නිසා. සම්දුනේ අපි කිස් නොවන පිණිස ඔබ අපව පෝෂණය කරන නිසා ස්තුතියි. දෙවි පියාණනි ඔබට ප්‍රේම කරන ඔබගේ ආත්මීය දරුවන් මේ වෙලාවේ ඔවුන්ගේ නිවාසවල සිටමින් ස්වාමීන් යම් ස්ථානික සිටමින් ස්වාමීන් ඔබට ගෞරව කරන්න නමස්කාර කරන්න ඔබගේ හඬ අසන්න සූදානම් පියාණනි ඔවුන්ට පෙරලා ආශිර්වාද කරන්න. දෙවිතුනි ඔබගේ වචනය ඔවුන්ට ආශිර්වාදයක් වෙන්න සැලසුවා. දෙවි පියාණනි ඔබගේ දාසනස මම වචනය ඔබ ඉදිරියට කරනවා. ස්වාමීන් ඔබගේ දරුවන්ට ඔබ ආශිර්වාද කරන සාසුදී වෙනවා. සියලු ගෞරවයට පුදුනවා. ඔබේ පුත්‍රෝ නාසය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උතුම් වූ ජීවමාන නාමයෙන් ආමෙන්. සෙනෙහවත්ය මේ දේශනාව සූදානම් වෙන වෙලාවදී දෙවියන් වහන්සේ මට එක්තරා කාරණාවක් මතක් කරලා දුන්නා. ඒ තමයි ඊටාම හොඳ නිරෝගීමත් ශක්තිමත් ධනවත් සහෝදරයෙක් කියලා. සෙනෙහවත්ය ඔහු ඊටාම යහපත්. නමුත් කාලය ගෙවීම සමග ඔහුගේ ජීවිතය දීර්ඝාත්මක අවස්ථාවකට ආවා. ඔහු යම් රෝගී තත්ත්වයකට පත් වුණා. ඊට පස්සේ ඔහු රෝහල්ගත කරාම ඔහුව ජීවත් කරවන පිණිස ඔහු තුළ නිපද වෙන්නා වූ ඔක්සිජන් නිපද වීම නතර වෙලා තිබුණා. මොකක්ද කරන්න සිද්ධ වුනේ? ඔහුට පිටින් ඔක්සිජන් දෙන්න සිද්ධ වුණා. සෙනෙහවත්ය මේ පිටින් ඔක්සිජන් දෙනකොට මොනවද වෙන්නේ යන්නේ? නිතරම වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය අවශ්‍යයි. ඒ විතරක් නෙමෙයි මේ රෝහල තුළ පිටින් ඔක්සිජන් දෙන විට රෝහල් කාස්තු එහෙනම් රෝහලේ බිල ගෙවන්න අවශ්‍යයි. ඒ විතරක් නෙමෙයි පිටින් ඔක්සිජන් දෙන නිසා සමහර වෙලාවට විස බීජ ශරීරගත වෙන්න පුළුවන්. සෙනෙහවත් ඒ තුලින් දෙවියන් වහන්සේ මොකක්ද කතා කරන්නේ? තමා තුලින් නිපද වෙන්නා වූ තමාව ජීවත් කරවන්නා වූ ඒ ඔක්සිජන් තමා තුල නිපද වෙන්නේ නැති විට ඒ පිටතේ ලබා දෙන විට මොකක්ද සිද්ධ වෙන්නේ? ඔහුව කොපමණ කාලයක් ජීවත් වෙනවද කියන එක තීරණය දෙන්න යන්නේ වෙනත් අය අතේ. වෛද්‍යවරයාගේ අධීක්ෂණයට ඔහුගේ අධීක්ෂණය වැරදුනොත් ඔහුගේ ජීවිතය ඉවරයි. රෝහල පිළ ගෙවා ගන්න බැරි වුණොත් එතනින් පස්සේ ඒ ඔක්සිජන් අතර කරන්න යනවා. විස බීජයක් අතුරු වුණොත් ඒ සමග ඔහුගේ ජීවිත අවසන් වෙන්න යනවා. සෙනෙහවත්ය අතුලතින් නිපද වෙන දේ නතර වෙන විට පිටතින් ලබා ගන්න දේ තුල තමාට තීරණ ගන්න බැරි වෙන්න යනවා. සෙනෙහවත්ය අපේ ස්වර්ග බලධාරී දෙවියන් වහන්සේ සියල්ල භුක්ති විඳින පිණිස අපව මවනු ලැබුවා. උන්වහන්සේ මුළු නැවිල්ල අප උදෙසා යහපත පිණිස මවනු ලැබුවා. නමුත් සෙනෙහවත්ය මේ මිනිස්යා පාපයට වැටිලා ඔහුගේ ජීවිතය මහත් වූ නපුරු ස්වභාවයකට ගොඩනැගුණා. ශුද්ධලෙවිල්ල කියනවා ඔවුන් නපුරු ස්වභාවයකට ගොඩනැගුණා කියලා. සෙනෙහවත්ය උප්පත්ති 6 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ කියනවා මාගේ ආත්මය මිනිස්යා සමග
සදාකල්ම විවාද නොකරන්නේ මක්නිසාද ඔවුන් මාංශේ සෙනෙවන්තිය මොකක්ද සිද්ධ වුනේ දෙවියන් වහන්සේ ඔවුන් තුලම ජීවනය නිපදවලා තිබුණා නමුත් පාපය කරන කොටගෙන ඔවුන් තුල තිබුණා වූ ජීවනය මැරිලා ගියා ඔවුන් තුල තිබුණා වූ ජීවනය ඔවුන්ට නැතුව ගියා සෙනෙවන්තිය සිද්ධ වෙන්නේ මොකක්ද අපි කතා කරන සහෝදරයට වගේ ඔවුන් තුල ජීවනය ඇතුණා ඔවුන් ජීවත් කරන පිණිස පිටදී ඔවුන්ට යමක් ලබා දෙන්න සිද්ධ වුණා. සෙනෙවන්තිය උන්වහන්සේ කියනවා මම තවත් මෙන්න මේ සෙනෙහත් එක්ක විවාද කරන්න යන්නේ නැහැ. මේ සෙනෙහකට අවවාද කරන්න යන්නේ නැහැ. මේ සෙනෙහකට උපදෙස් දෙන්න යන්නේ නැහැ. කාටද මේ? සෙනෙවන්තිය මාංශීය සෙනෙහකට. සෙනෙවන්තිය අපි දන්නවා මේ ශරීරය මාංශය තමයි ඇයි. අපි දන්නවා මේක තමයි මාංශය කියන්නේ. හැබැයි උන්වහන්සේ කියනවා මේක උන්වහන්සේට අයිති. මේ මාංශය අපි කතා කරන්නේ මේ මාංශය අයිති. හැබැයි සෙනෙවන්තිය මේ මානසික ක්‍රියා උන්වහන්සේට අයිති නෑ. සුදලියවිල්ලේ ගලාති පොතේ පස්වෙනි පරිච්ඡේදයේ 19-21 දක්වා මේ විදිහට කියනවා. ඉතින් මානසික ක්‍රියා ප්‍රකාශෝ තිබේ. එනම් වෛශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම, රූප වැදීම, මායාව, සතුරුකම, විවාදය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, පක්ෂපාතිකම්, ભેද, ලබ්ධි ભેද, වෛර, බීමත්කම් මණ්ඩල ගෝසා සහ තවත් එවැනි දේවල් සෙනෙවන්තිය උන්වහන්සේ පැහැදිලිව කියනවා මම මේ මාංශය සමග විවාද කරන්න යන්නේ නැහැ මෙන්න මේ මාංශික ක්‍රියා සමග විවාද කරන්න යන්නේ සෙනෙවන්තිය උන්වහන්සේගේ වචනේ උන්වහන්සේ පැහැදිලිව කියනවා මේ කාරණා පාපය කියලා පාපය සමග දෙවියන් වහන්සේට සම්බන්ධතාවයක් නැහැ උන්වහන්සේ පාපය කරන මනුෂ්‍යයන් ළඟ වෙන්න කැමතුණා උන්වහන්සේට පාපය සමග ගනුදෙනුවක් නැහැ සෙනෙවන්තිය අපි මතක තබා ගන්න ඕන දෙවියන් වහන්සේගේ සෙනඟ ලෙස සමාන වෙලාවට අපි සභාව දක්වන බොහෝ අය විවාහ වෙන්න යෝජනා අරගෙන එනවා හැබැයි මම ඔබට ස්ථිරවම කියන්න යනවා ශුද්ධලියවේ කියන සෙනෙවන්තිය ගලාති පොතේ පස්වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ මේ ආත්මයන් වහන්සේගේ කාරණා ගැන මොනවද? ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමන දැන ක්‍රියා කිරීම. සෙනෙවන්තිය මේ ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාවන් නැති අය සමග විවාහ වෙන්න යනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ කාරණා ඇති අය සමග විවාහ වෙන්න. විශ්වාසකම තියෙන අය සමග විවාහ වෙන්න. දෙවියන් වහන්සේ තුල සෙනෙවන්තිය යමෙක් සමහර වෙලාවට මුදල් සමග බැඳිලා ඒක උන්ගේ විවාහය බවට පත් කරගෙන ඉන්නේ කිතුමෙක් විවාහ කරගන්න උත්සාහ කරනවා මම ඔබට කියනවා ස්ථිරව සෙනෙවන්තිය මුදල් සමග විවාහ වෙලා ඉන්නයි මුදල් වලට බැඳිලා ඉන්නයි ඒකෙන් ගැලවුම පිට තමයි කිතුමෙක්ව විවාහයට සුසු වෙන්නේ ශුද්ධලියවිල්ලේ කියනවා එසේ නොවන අය දෙවියන් වහන්සේගේ නොවන අය දෙවියන් වහන්සේගේ නොවන ඉපදී උන්වහන්සේගේ නෝන් හිල්පසු ගොඩට දාන. එහෙනම් සෙනෙවන්තිය දෙවියන් වහන්සේ ඉදිරියේ සැබෑ විශ්වාසමත් නැති අය සමග විවාහ වුණා. ඒ කෙනාගේ තියෙන අවිශ්වාසමත්කම නිසා ඒ හිල්පසු ගොඩට වැටෙනවා. වෙනකෝ හිස් නිසා ඔහුට එකතු වෙන කෙනා හිස් මිනිසෙක් වෙන්න යනවා. ඒ නිසා සෙනෙවන්තිය අපි මතක තියාගන්න ඕන. දෙවියන් වහන්සේ මානසික ක්‍රියා සමග ගනුදෙනු කරන්න යන්නේ නැහැ. දෙවියන් වහන්සේ මානසික ක්‍රියා සමග සෙනෙවන්තිය විශ්වාසවන්තව සිටින්න යන්නේ නැහැ. ඒක දෙවියන් වහන්සේ වචනේ පැහැදිලිව කියනවා. මානසික කාරණා මානසික ක්‍රියාවලට මුල් තැන දෙන අය කපා ගන්න යන්නේ සෙනෙවන්තිය පුරු වීම. ශුද්ධලියවිල්ලේ ගලාති 6 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ ඒ හැටියට තමාගේ මාංශය සඳහා වපුරන මාංශයේ කුණු වීම කපා ගන්නේය. ආත්මයන් වහන්සේ සඳහා වපුරන ආත්මයන් වහන්සේගේ සදාකාල ජීවනය කපා ගන්නේය. සෙනෙවන්තිය අපි මේ මාංශයේ ක්‍රියාවකට වපුරනවා කියන්නේ මොකක්ද? අපි දන්නවා මේ කුසල වපුරන මේ කුසල 50ක් කපා ගන්න. ඒ කියන්නේ වපුරීමේ ඉලක්කය තමයි වර්ධනය කර ගැනීම. එතකොට අපි මේ මාංශයේ ක්‍රියාව අපි කතා කරනවා මේ ක්‍රියා නිතරම අපි වර්ධනය කරනවා නම් අපිට සිදු වෙන්නේ කුණු වීම කපා ගන්න. නමුත් අපි ආත්මයන් වහන්සේ
කතා කළා ශුද්ධලිය වෙන්නේ ප්‍රේමයේ ප්‍රීතිය සමාදානයි විසිරවන්තකම කරුණාවන්තකම යහපත්කම විශ්වාසකම මුදුකම පමණ දැනෙමියා මෙන්න මේව වර්ධනය කරනවා නම් ඔහු සෙනෙවන්තය සදාකාල ජීවනයේ කොටස්කාරයෙක් වෙන්න යනවා. මතක තියාගන්න ඔබ යමක් කරන්න යනකල ඔබට පිටුපසින් හඬක් ඇහෙනවා නම් ඔබ ආත්මික මිනිස්සෙක්. පිටුපසින් යමක් කියලා කියන්නේ කවුරු හරි පිටුපැත්තේ ඉඳගෙන ඔබට කතා කරන එක නෙමෙයි. කවුරුත් දැන ඔබට පිටුපසින් හඬක් ඇහෙනවා නම් ශුද්ධලිය වෙන්න කියනවා. ඒ ආඥාන් වහන්සේ හලෙලූයා ඔබ යන්න ඕන මාර්ගයේ පෙන්වනවා. ඔබ ආඥාන් වහන්සේ තුල ගමන් කරන්නා මිනිසෙක්. ඔබ මානසික මිනිසෙක් වෙන්න යන්නේ නැහැ සෙනෙහවන්තේ. නමුත් අපි දකිනවා ශුද්ධලිය වෙන්නේ මේ සෙනග පාපයක වැටීම කර්ම කරගෙන මානසික මිනිසයන් වුණාට පස්සේ දෙවියන් වහන්සේ දරුවා වූ මිනිසයන් නිසා ඔවුන්ට ආරක්ෂා වෙන්න යම් එක ක්‍රමවේදයක් දෙවියන් වහන්සේම දුන්නා. මොකක්ද? අර මිනිසයාට පිටතින් ඔක්සිජන් දෙනවා වගේ දෙවියන් වහන්සේ ඔවුන්ගේ ඇතුළාන්තයේ ඔවුන්ට හඬක් ඇසෙන්නේ නැති නිසා පිටතින් නීතිමාලාවක් දුන්නා. ලෙවි කතාව 24 වෙනි පරිච්ඡේදයේ 19 සිට 21 දක්වා. මිනිසෙක් තමාගේ අසල්වාසියාට පළුදුවක් කළොත් ඔහු කල ලෙසම ඔහුට කරනු ලැබේවා. බිඳුමට බිඳුමක්ද ඇසට ඇසක්ද දතට දතක්ද වශයෙන් මිනිසෙකුට ඔහු කල පළුදුවේ හැටියට ඔහුට කරනු ලැබේවා. මුර්ගෙකු මරන්න ඊට පලි ගෙවිය යුතුයි. නමුත් මිනිසෙකු මරන්න මරණු ලැබිය යුතුයි. සෙනෙහවන්තේ මොනවද මේ මම කියුවේ ඔබට? මේ දුන්නේ දෙවියන් වහන්සේමයි මේ නීතිමාලාව දුන්නේ. දෙවියන් වහන්සේගේ ඇතුළව පාපය තුළ ජීවත් වෙන්නා මානසික මිනිසයන්ට යම්කෝ අවස්ථාවක හැරෙන පිස උන්වහන්සේ මේ නීතිමාලාව දුන්නා. ඒකේ දාන විතරක් නෙවෙයි යමෙක් තුළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ වෙලා නැත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශනය වලගෙන නැත්නම් අදටත් මුළු ලෝකෙම පවතින්නේ මෙන්න මේ නීතියයි සෙනෙහවන්තේ. හොඳට හොයලා එකට එක දතකට ඇසට මේ නීතිය කවුරුත් දෙවියන් වහන්සේ. මේ නීතිය තමයි අදට දෙවියන් වහන්සේ තුල නැති ලෝකයේ තුල පාපේ ජීවත් වෙන මිනිසයන් තුල තිබෙනා වූ නීතිමාලා. නමුත් රෝමාගේ පළවෙනි පදේ කියනවා එහෙයි ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල සිටින්නට දැන් දඬුවමටපත් කිරීමක් නැත. ආමේන්. හරි බුදුමරියක් කළා. මොකක්ද? දෙවියන් වහන්සේ තුල නීති දෙකක්. දෙවියන් වහන්සේ තුල ක්‍රම දෙකක්. කොහොමද එහෙම වෙන්නේ? හරි ප්‍රශ්නාර්ථයක් නේද? නමුත් ශුද්ධලිය වෙන්නේ කියනවා දෙවියන් වහන්සේ තුල නීති දෙකක් තිබුණා. ඇයි මේ නීති දෙක කියලා අපි දේව වචනේ නුවල බලන්න ඕන. ගලාති දෙවි පරිච්ඡේදයේ 20 වෙනි පදේ අපි නැවත බලුවොත් මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසියේ හැඩගැසුණු ලබ සිටිමි. එසේ වී නමුත් මම ජීවත් වෙමි. නමුත් තවත් මානව ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ජීවත් වෙනසේක. හලෙලූයා. මොකද සෙනෙහවන්තේ මේ දෙවෙනි නීතිය? මොකද මේ දෙවෙනි නීතිය? මේ දෙවෙනි නීතිය තමයි සෙනෙහවන්තේ. ක්‍රිස්තුස් වහන්සේ සමග මැරෙන්නේ. මැරිච්ච කෙනෙකුට ඇහෙනවද? මැරිච්ච කෙනෙකුට දැනෙනවද? මැරිච්ච කෙනෙකුට යමක් කරන්න පුළුවන්ද? සෙනෙහවන්තේ මතක තියාගන්න. ලෝකේ මාංශාකාරයේ ජීවත් වෙන අය සහ ක්‍රිස්තුස් වහන්සේ තුළ මැරුණු අයට මේ නීති දෙක බලපාන්න යනවා. මාංශය තුළ ජීවත් වෙන අයට එක නීතියක්, ක්‍රිස්තුස් වහන්සේ සමග මැරුණු අයට තව නීතියක්. ඇයි? මැරුණු අයට ඇහෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ, හැඟෙන්නේ නැහැ, කරන්න පුළුවන්කම. මතක තියාගන්න. ක්‍රිස්තුස් වහන්සේ නීතිය යටතේ ඉන්නව නෙවෙයි. නීතිය තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ යටතේ. හලෙලූයා. හලෙලූයා. එනිසා මතක තියාගන්න දෙවියන් වහන්සේට ප්‍රේම කර. දෙවියන් වහන්සේ විශ්වාස කරන යමෙක් යම් දෙයක් සිදු වෙන්න යනකල් ඔහු වෙනුවෙන් දෙවියන් වහන්සේ සිත ගන්නට යනවා. හලෙලූයා. හලෙලූයා. ඔහු වෙනුවෙන් දෙවියන් වහන්සේ යුද්ධ කරන්න යනවා. මේ ශුද්ධලිය දෙකලේ කපොතේ 20 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ දෙවෙනි කොටස කියනවා මේ ආකාරයට. බය නොවෙන්න නොකල වෙන්න. මක්නිසාද මේ යුද්ධය නුඹලාගේ නොව දෙවියන් වහන්සේගේ. හලෙලූයා. සෙනෙහවන්තය සමහර වහනවා ඔබට දොස් කියන විට ඇයි ඔබ නිස්සබ්ද වෙන්නේ? ඔබට චෝදනා කරන විට ඇයි ඔබ නිස්සබ්ද වෙන්නේ?
සෙනෙහවන්තය මම ඔහුට දෙන්න උත්තරය තමයි සහෝදරය මම ක්‍රිස්තුස් වහන්සේ තුල නැහැ. ක්‍රිස්තුස් වහන්සේ තුල මරුණා අපේ මාංශයට යමක් ඇහෙන්න යන්නේ නැහැ. මාංශයට යමක් දැනෙන්න යන්නේ නැහැ. මාංශාකාරයෙන් යමක් ක්‍රියා කරන්න යන්නේ නැහැ. නමුත් මතක තබාගත යුතු සත්‍යතාවයක් තියෙනවා. මම ක්‍රිස්තුස් වහන්සේ තුල මරුණාට ක්‍රිස්තුස් වහන්සේ මා තුල ජීවත් වෙනවා. සෙනෙහවන්තය මම උත්තර නොදුන්නට දෙවියන් වහන්සේ උත්තර දෙන්න යනවා. හලෙලූයා හලෙලූයා. ඒ නිසා මතක තියාගන්න අප තුල ඉන්න ක්‍රිස්තුස් වහන්සේ කවදාවත් මැරෙන්නේ නෑ. ආමේන්. සෙනෙහවන්තය ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල මැරෙන්නේ නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල දෙන්න යන්නේ නෑ. එතකොට සමහර අය පහස්ත එතකොට මේ බොරු කියමින් සොරකම් කරමින් වෛශ්‍යාකම් කරමින් සමලිංගික සේවයේ යෙදෙමින් ඒ වගේම මත්ද්‍රව්‍ය ගනිමින් මේ දේවල් සනෝමින් සභාවට එන්නා වූ මිනිසයා ගැන එහෙම නැත්නම් මේ මිනිසයා ගැන මොනවද අපි කරන්නේ? සෙනෙහවන්තය මම ඔබට කියන්න යනවා ක්‍රිස්තුස් වහන්සේ තුල මැරුණා කියන්නේ මොකක්ද? මේ අපි කතා කළා වූ කාරණා තමාතුලින් උපදවාගෙන කරන නිසා මේ අපි කතා කළා වූ පුරුෂ සොරකම වෛශ්‍යාකම සමලිංගිකත්ව මත්ද්‍රව්‍ය ගැනීම මේ දේවල් සෙනෙහවන්තය තමාතුලින් තමා උපදවා ගන්න නිසා මේක මානසික කාරණා නිසා මේවා බලක්වාගෙන යමින් දේව වචනය මත ජීවත් වෙන්න යනවා. අනේ මිනිසයා තමයි ක්‍රිස්තුස් වහන්සේ තුල මරුණා වූ මිනිසයා බවට පත් වෙන්න යන්නේ. හලෙලූයා. සෙනෙහවන්තය මම මරුණට ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ මරුණට ඔබ තුල ඉන්න ක්‍රිස්තුස් වහන්සේ මා තුල ඉන්න ක්‍රිස්තුස් වහන්සේ මැරෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ ඉදිරියේ කිසිවක් සකවන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ සුදුසු වෙලාවෙදී ස්ථිරවම උත්තර දෙන්නා වූ දෙවියන් වහන්සේ. ආමේන්. අපි ක්‍රිස්තුස් වහන්සේ අදහා ගැනීමේ අරමුණ පරමාර්ථය තමයි සෙනෙහවන්තය මාංශේ කාරණා මරලා දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේගේ කාරණා පවත්වාගෙන යෑම. ඒ මිනිස්යාට කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුල මැරෙලා ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ජීවත් වෙන්නා වූ කෙනෙක් කියලා. ශුද්ධ ලියවිලි දෙකලේකම් පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ කියනවා මෙහෙම යුක්තිය නුඹලාගේ නොව මාගේ. සෙනෙහවන්තය ඔබ මම මේක විශ්වාස කරනවා නම් ඔබ මම ක්‍රිස්තුස් වහන්සේ තුල මැරෙලා ඉන්නේ කියලා විශ්වාස කරනවා නම් සෙනෙහවන්තය ඔබ ඔබේ ජීවිතේ කාරණා එකක් දෙකක් නෙවෙයි දෙවියන් වහන්සේට බාර දෙන්න ඕන. සියලු කාරණා ඔබේ දෙවියන් වහන්සේට බාර දෙනවා නම් ශුද්ධ ලියවිලි අපිට පැහැදිලිව කියනවා උන්වහන්සේ ඒ කෙනා වෙනුවෙන් යුද්ධය නියමාකාරව සැලසුම් කළා. සුදුසුම ඉලක්කයට උන්වහන්සේ පහර දෙන්න යනවා කියලා. හලෙලූයා හලෙලූයා. සෙනෙහවන්තය ශුද්ධ ලියවිලි දෙකලේකම් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ කියනවා මක්නිසාද ස්වාමීන් වහන්සේ කෙරෙහි සම්පූර්ණ සිත් ඇත්තන්ට පිහිටවන පිණිස උන්වහන්සේගේ බලය පාමි උන්වහන්සේගේ ඇස් පොළව මුළුල්ලේ ඔබ දුවන්නේ. හලෙලූයා. සෙනෙහවන්තය උන්වහන්සේගේ කැමැත්ත කරන්න සම්පූර්ණ සිතක් ඔබ මා තුළ තිබෙනවා නම් සෙනෙහවන්තය ඒ දෙවියන් කියන්නේ තවත් මානව මා තුළ ක්‍රිස්තුස් වහන්සේ සිටිනායි. උන්වහන්සේ කියනවා එවැනි අයට පිහිට වෙන පිණිස උන්වහන්සේගේ ඇස් පොළව මුළුල්ලේ ඔබ යමින් තිබෙනවා. හලෙලූයා. සෙනෙහවන්තය මම ඒකයි කිව්වේ ඔබ යමක් කරන්න යන කල පිටුපසින් හඬක් ඇසෙනවා. ඔබ නැවතෙන්න යන කල ඔබ යම් වංචාවක් අස්වෙන්න යන කල ඔබට පිටුපසින් හඬක් ඇසෙන්න යනවා නම් සෙනෙහවන්තය මතක තියාගන්න ඔබ ආඥානන් වහන්සේගේ මිනිසෙක්. හලෙලූයා. සමහර අය කියනවා පාස්ටර් මම ඉස්සර කරන්න යන හැම දෙයකම මට පුදුම මඟ පෙන්වීමක් තිබුණා. මගේ දේවල් කරන වෙලාවෙදී පාස්ටර් දේවල් හැම දෙයක්ම සාර්ථක වුණා. අනේ පාස්ටර් එහෙම දැන් නැහැ. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? ආත්මික මිනිසයා මානසික මිනිසෙක් බවට පත් වෙනවා. මානසික මිනිසෙක් බවට පත් වෙනවා. සමහර අය කියනවා පාස්ටර් ඉස්සර මම කරන කියන හැම දෙයක්ම වැරදි.
කියලා. හලෙලූයා. මේක ඕනම වෙලාවක වෙන්න පුළුවන්. මානසික මිනිසයා ආත්මික මිනිසෙක් වෙන එක. ආත්මික මිනිසයා මානසික මිනිසෙක් වෙන එක. මේක තීන්දුව වෙන්නේ තීරණය වෙන්නේ තවත් මානව මාතුල ක්‍රිස්තුස් වහන්සේ කියනා වූ තීන්දුව මතයි. යමෙක් තුල තමාම ජීවත් වෙනවා සෙනෙවන්තය ඒ කෙනාට ඇසෙන් කියන්නේ මානසික ඒ කෙනා කරන්න කියන්නේ මානසික ක්‍රියා. ශුද්ධ ලියවිල්ල කියනවා මම එවැනි මිනිස්යන් සමග සදාකාලම විවාද කරන්න යන්නේ නැහැ. එවැනි අය සමග ගනුදෙනු කරන්න යන්නේ නැහැ. එවැනි අයට පිටින් නීතිමාලාවක් දීලා තිබෙනවා. ඒ නීතිමාලාව පවත්වගෙන පුළුවන් නම් ගමන් කරන්න. හරියට සේවාවත් ඇතුළත නිපද වෙන ඔක්සිජන් නැති වුණා. පිටින් ඔක්සිජන් ගන්නම ඊට පස්සේ ඔහුගේ ජීවිතය ගැන තීරණයක් නැහැ. ඒ නිසා මතක තියාගන්න ඕන සේවාවන්තය අපේ ස්වර්ග බලධාරී දෙවියන් වහන්සේ උන්වහන්සේ පොළොව වුණා මේ පාපයට වැටුණු මිනිසයාට උන්වහන්සේගේ පුත්‍රයා කර්ම කොටගෙන පුත්‍රයාගේ පූජාව කර්ම කොටගෙන උන්වහන්සේ නැවත අප තුල වාසය කරා. සේවන්තය ඔබ මම තීරණයක් ගන්න ඕන. ඔබ මා වෙනුවෙන් ස්වර්ග බලධාරී දෙවියන් වහන්සේ ක්‍රියා කරන්න දකින්න අවශ්‍ය නම් ඔබ මා වෙනුවෙන් ස්වර්ග බලධාරී දෙවියන් වහන්සේ ඔබේ වගේ ප්‍රශ්න මැද සිට ගන්නවා දකින්න කැමති නම් සේවන්තය අපි තුල උන්වහන්සේ වාසය කරන බව අපිට සාධකයක් දෙන්න ඕන. උන්වහන්සේ සිට ගන්න යන්නේ ඔබ මා වෙනුවෙන් නෙවෙයි. උන්වහන්සේ සිට ගන්න යන්නේ ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග. ඔබ මා තුල යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිටිනවා නම් ස්වර්ග බලධාරී දෙවියන් වහන්සේ ස්ථිරව ඔබ මා සමග සිට ගන්න යනවා. හලෙලූයා. හලෙලූයා. සේවන්තය මතක තියාගන්න ස්වර්ග බලධාරී දෙවියන් වහන්සේ අප සමග සිට ගන්න පුරුදු වෙලා තිබෙන්නේ උන්වහන්සේගේ ආත්මයන් වහන්සේගේ ක්‍රියා තිබෙන කලයි. මානසික ක්‍රියා ප්‍රකාශව තිබෙනවා. මානසික ක්‍රියා ප්‍රකාශව තිබෙන තැන ඒ මානසික ක්‍රියා තිබෙන තැන උන්වහන්සේ සිට ගන්න යන්නේ නැහැ. උන්වහන්සේගේ පාපයේ සමග භවකාරත්වයක් නැහැ. මානසික ක්‍රියා මම ඔබට කිව්වා. ඉතින් මානසික ක්‍රියා ප්‍රකාශව තිබෙන්නේ නම් වෛශ්‍යාකම අපවිත්‍රකම සල්ලාලකම රූප වැදීම මායාව සතුකම විවාදය ඊර්ෂ්‍යාව ක්‍රෝධ පක්ෂවාදීකම ભેද ලබ්ධි ભેද වෛර බීමත්කම් මංගල්‍ය ගෝසාසා තවත් එවැනි දේවල් ඒ අය සමග උන්වහන්සේ සිටගන්නේ නැහැ කියලා ස්ථිරව කියලා තිබෙනවා. නමුත් උන්වහන්සේගේ වචනේ කියනවා ප්‍රේමය ප්‍රීතිය සමාදානය යොසිලිවන්තකම කරුණාවන්තකම යහපත්කම විශ්වාසවන්තකම මුදුකම පමණ දැන ක්‍රියා කිරීම මෙන්න මේ දේවල් වර්ධනය කරගන්න මිනිසයා සමග උන්වහන්සේ ස්ථිරව සිටගන්න යනවා. සේවන්තය ඔබ මා සමග උන්වහන්සේ සිට ගන්න අවශ්‍ය නම් අපි වැපිරිය යුත්තේ ආත්මයන් වහන්සේගේ කාර්ය. අපි එකක් වපුරනකොට සියයක් ලැබෙන්න යනවා. ආත්මයන් වහන්සේගේ කාර්ය. ප්‍රේම ප්‍රීතිය සමාදාන විශ්වාසවන්තකම පමණ දැන ක්‍රියා කිරීම යොසිලිවන්තකම මේ දේවල් අපි වර්ධනය කරගන්න ස්වර්ග බලධාරී දෙවියන් වහන්සේ අපිත් එක්ක සිට ගන්න යනවා. හලෙලූයා. සේවන්තය එවිට මතක තියාගන්න අපිට ඒගොල්ලෝ වෙන්න බැරිව තිබෙන අප ඉදිරියේ තිබෙන මහා මුහුද වැනි මහත් වූ ප්‍රශ්න වලින් ඒගොල්ලෝ වෙන පිළිස උන්වහන්සේ ජීවමානව අපමණේ සිටගෙන රතු මුහුද දෙබෑවුනා වගේ උන්වහන්සේ සේවන්තය අපිට ප්‍රශ්නය දෙදසට කළා ඉදිරියට යන්න සලස්වනවා. හලෙලූයා. අපේ ආශිර්වාද හිර කරගෙන තිබෙන පර්වත වැනි දේවල් උන්වහන්සේ සිදුරු කළා. ආශිර්වාදය ගලා එන්න සලස්වන්න යනවා. හලෙලූයා. ඒ විතරක් නෙවෙයි අපේ දෙවියන් වහන්සේ කප්පාදු කරන්න ඕන දේවල් කප්පාදු කරන්න යනවා. සැලවිය යුතු දේවල් සොලවන්න යනවා. විනාශ කරන්න ඕන දේවල් විනාශ කරන්න යනවා. ඒ නිසා මේ සුද්ධ සබත් දවසේ අපි මතක තබා ගන්න යුතු සත්‍යතාවය සේවන්තයේ මේ කාර්ය අපි පැහැදිලිව ගන්නවා. දෙවියන් වහන්සේ ලෝකේ දිහා බලනවා. තවත් මට ඕන විදිහට මගේ කාරණා කරගන්න බැහැ. අඩුම ගානේ මේ කාලේ මිනිස්යාට ගමන් යන ශක්තිය තිබුණා නම් ඒකත් ගුරු කියලා පෙන්නලා තිබෙනවා මේ කොරෝනා රෝගයේ කාරණා. තමන්ට කියලා කිසිම දෙයක් කරගන්න පුළුවන් කමක් නැහැ තමාගේ.
ක්‍රිස්තුස් වහන්සේ මා තුළ සිටිය යුතු වෙනවා. ඒ පිටසේවත් දේශුදලිය විලනික් මෙයා පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ කියනවා බය නොවන්න නිශ්චලව සිට ස්වාමීන් වහන්සේ අද ඔබලාට සිදු කර දෙන ගැලවීම බලාපල්ලා. හලෙලූයා. සෙනෙවන්තය අපි උන්වහන්සේගේ කැමැත්ත කළා ආත්මයන් වහන්සේ තුළ ගමන් කරන විට මම ඔබට ස්ථිරව කියනවා මොන තරම් භයංකරත්වයේ නැත්තේ වුණත් උන්වහන්සේ අපිට ඒ ගැලවීම ලබා දෙන්න කියනවා. අපිට තියෙන්නේ උන්වහන්සේගේ ආත්මයන් වහන්සේගේ ක්‍රියා වපුරමින් ඒව වර්ධනය කරමින් ඒවගෙන පිපාස ඇතුව නිශ්චලව උන්වහන්සේ දිහා බලා සිටීමයි. හලෙලූයා. හලෙලූයා. ඒ නිසා සෙනෙවන්තය මම ඔබට මේ උතුම් වූ සබත් දවසේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද කරනවා. ඔබ මානසික ක්‍රියා මරන්න ක්‍රියා කරන්න. මානසික ක්‍රියා පසක දමන්න තීරණයක් ගන්න. ආත්මයන් වහන්සේගේ ක්‍රියා දිනෙන් දින වර්ධනය කරගන්න තීරණයක් ගන්න. එවිට ස්වර්ග බලධාරී දෙවියන් වහන්සේ ඔබ සමග මා සමග සිට ගන්න යනවා. හලෙලූයා. අපි ස්වර්ග බලධාරී දෙවිතුන්ගේ පාවුල නැගී සිටිමු. මෞන් කාර්යයන්ට ගෞරව කරමු. සමුදුලි මොනතරම් බාධා පීඩා නැති වුණත් අපිට බලාපොරොත්තුවක් දුන්න ඔබ විතරයි. ඒ බලාපොරොත්තුව අපිට අයිති. අපි මෞන් කාර්යයන් ඉදිරියේ අපේ දෑත් කොසවමු. මොහොතක් අපි ප්‍රශංසා කරමු. අපිට එකිනෙක කෙනාගේ හඬ අසමි දෙවිඳුන්ට ගෞරවය කිරීමේ අවස්ථාවක් ලැබලා තිබෙනවා. ඔබ ඔබේ මුඛය හරින්න සෙනෙවන්තය ඔබ දෙවිඳුන් ඉදිරියේ මේ දේනියට ඒ සහභාගීත්වය තිබෙනවා නම් ඔබේ මයික් එක ඔබ ඕන් කරගෙන ඔබ දෙවියන් වහන්සේට ඔබේ දෑත් කොසවල ප්‍රශංසා කරන්න. හලෙලූයා. ගෞරව වේවා ස්වාමිනේ. මහිමය වේවා. බලවන්ත දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. සර්වබල පරාක්‍රමයන් ස්තුති ගෞරව වේවා. ධර්මිෂ්ඨ දෙවිඳුන් ස්තුති මහිමය වේවා. ස්වාමී ඔබ වහන්සේගේ නාමය උසස් කරන්ට පිපාසා ඇත්තා වෙනුවෙන් ස්වාමී ඔබගේ නාමය මහිමයට පත් කරන්ට උනන්දුව ඇත්තා වෙනුවෙන් ඔබ වහන්සේ සිට ගන්න යනවා පොරොන්දුනා. ස්වාමී ඔබ වහන්සේ කිව්වා මේ යුද්ධය ඔබලාගේ නෙවෙයි මාගේ කියලා. ස්වාමී ලෝකයට විරුද්ධව ස්වාමී මනුෂ්‍ය විරුද්ධව වෙන කොරෝනා රෝගය වේවා. ස්වාමී පරපඩා යටි සැගුණු මහත් වූ බැංකරත්වයන් වේවා. ස්වාමී ඒවා පරාජය කරන පිණිස ඔබ පොරොන්දුණු පරිදි අප සමග සිටගත් නැනව ඔබ පොරොන්දුණු පරිදි අපවත් ක්‍රියා කරන නැනව. හලෙලූයා. ගෞරව වේවා ස්වාමිනේ. මහිමය වේවා. මහිමය වේවා පියාණනි. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. උතුම් දෙවිඳුනි ස්තුති. බලවත් පියාණනි ස්තුති. හලෙලූයා. මහිමය වේ. මහිමය වේවා ශිවාත්මයන්හි. හලෙලූයා. Oh
දුර්වලයන් සිටියා උපයාද තමයි සිටියා අපිව ස්වාමීන් ශක්තිවන්තයන් නිර්වීක මනුෂ්‍යයන් කරගෙන නිසා අපි ඔබට සුවේ කියනවා. පියාණන් සියලු ගෞරවයක් මහිමය ප්‍රශංසාවත් අපි ඔබට දෙමි. දැන් ඔබට ප්‍රේම කරන දරුවන් ඉන්නා වූ නිවාසවල ස්වාමීන් වහන්සේ පවුල ඔවුන්ගේ ආර්ථිකයේ කඩතුවල ඔවුන්ගේ ආදායම් මාර්ගවල ඔවුන්ගේ සියල්ල තුළ සමුදනේ ඔබගේ ඇස්වම් කළා ස්වාමීන් ආශිර්වාද විදාස් කළා. පොළොව මුළුල්ලේ ගමන් කරන්නා වූ ඔබගේ දිව්‍යමය ඇස් සමුදනේ ඔබට ප්‍රේම කරන මේ සෙනගවන්ත ස්වාමීන් විදාස් කළා. දෙවියන් ඔබගේ ආශිර්වාද වලින් පූර්ණ කළා. ස්වාමීන් ඔබගේ කරුණාවත් දක්න සැලසුවා. මානසික ක්‍රියා මරන්න ආත්මික ක්‍රියා වර්ධනය කරගත්තා. ඔබ වහන්සේ උපකාර කළා. දෙවියන් මානසික ගමන් කරන්නා වූ ඒ මානසික ක්‍රියාව සම්පූර්ණ මකාදවන්ත ශුද්ධාත්මනි ඔබේ කිනා තුළ සිටිමි. ඔවුන් පියවර තබන කල ඔවුන් යවර්ධ කරනවන්නේ අනකල ස්වාමීන් වහන්සේ ඔවුන්ගේ පිටපසින් සිටිමි. ඔවුන් හදාසෙන් සැලසුවා. ස්වාමීන් වහන්සේ අන්නෝරණීය මාර්ගයේ පෙන්වන වැඩව ස්වාමීනි යක්ෂයාගේ ක්‍රියාවල් පරාජය කිරීමේ ශක්තිය ඔබට ප්‍රේම කරන මේ සෙනඟට නිදහස් කළා. දැන් ඔබේ ශුද්ධ දායකව බාර කළා. ඔබගේ මහිමය පිණිස ඔබගේ දරුවන් ඔබ ආශිර්වාද කරන සාස්තුතියි කියලා. ඔබගේ දාසයන් මමද ඔවුන්ට ආශිර්වාද කරනවා. ඔබේ පුත්‍රු නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උතුම් වූ ජීවමාන නාමයෙන් ආමේන්. ස්වර්ගයේ පොළොවේ වැඩ සන්නා වූ උතුම් වූ දෙවියනි දැන් ඔබට ප්‍රේම කරන ඔබගේ ආත්මීය දරුවන් ඔබ දායක බාර කළා සේම ස්වාමීන් වහන්සේ නිවෙස්වල සිට ස්වාමීන් අවස්ථාවක ගමන් කරන්න යනවද ස්වාමීන් වහන්සේ ස්ථානයේ රැස්වුනේ ගමන් කරන්න යනවද යමෙක් ගමන් කරන කල ගමන් කරන යාන වාහන වේවා ගමන් කරන මාර්ග වේවා ඇතුළේ භූමි නිවෙස් වේවා ස්වාමීන් අපි කෙනෙක් කිනාගේ ඉදිරියට පිටපස්සට දෙපසට ඉයන්න පාන හමු වෙන ඕනම කෙනෙක් ඕනම දෙයක් අපි කෙනෙක් කිනාට ආශිර්වාදයේ පිණිස නියම කරලා ඔබ නියම කරන නිසා සුදී කියලා ඒ ආශිර්වාදය ඔබ වහන්සේ අපිට දුන්න නිසා අපිට ගෞරව දැන් ස්වර්ගයේ වැඩ සිට දෙවියන් වහන්සේගේ උතුම් කරුණාව නාසරේ ක්‍රිස්තුස් වහන්සේගේ නොමින ප්‍රේම ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පිටින් සනුකරයි. ඔබගේ නාමද පැමිණීම දක්වා අප සියල්ලන් සමග වේවා. ආමේන්. 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 සේවාන්තය ආරම්භයේ පටන් අවසානයේ දක්වා ඔබ සමග දෙවි සිටිනම් ඔබ මගේ WhatsApp එකට ආමීන් කියලා මැසේජ් එකක් එවන්න. ඔබ සියලු දෙනා දෙවියන් වහන්සේ බොහෝ ආශිර්වාද